सेकंड प्रश्न අපෙන් අහන්නේ ඊ වාණිජ්‍ය ගැන. ඉතින් අපි තාම ඊ වාණිජ්‍ය එහෙම නැත්නම් ඊ-කොමර්ස් ගැන කතා කරලා නැහැ. නමුත් සාමාන්‍ය දැනීමෙනුත් ඒකට උත්තර දෙන්න පුළුවන් වෙයි. පොඩ්ඩක් මම කෙටියෙන් කියන්නම් ඊ-කොමර්ස් ගැන. එහෙම නැත්නම් ඊ වාණිජ්‍ය කියන එක ගැන. ඊ වාණිජ්‍ය ගැන කතා කරනකොට අපිට ඒ ළඟින්ම යන තව වචන කිහිපයක් තියෙනවා. ඊ-කොමර්ස් ගැන කතා කරනකොට ඒත් එක්කම තව ළඟින් යන එකක් තමයි ඊ-බිස්නස්. ඊ වාණිජ්‍ය සහ එහෙම නැත්නම් විද්‍යුත් වාණිජ්‍ය සහ විද්‍යුත් ව්‍යාපාර කියන එක. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තත් විද්‍යුත් කියන වචනේ පැත්තක තියලා කතා කරත් කොමර්ස් කියන එකේ බිස්නස් කියන එකේ වෙනසක් තියෙනවා. බිස්නස් එකේ එක කොටසක් තමයි කොමර්ස් එක. ඒ කියන්නේ අපි ඊ-බිස්නස් වලින් කතා කරොත්, ඊ-කොමර්ස් වලින් කතා කරොත් ඊ-බිස්නස් කියන කුලකයේ ඇතුලේ තමයි ඊ-කොමර්ස් තියෙන්නේ. එතකොට ඊ-කොමර්ස් වලදී අපි ගොඩක් වෙලාවට කරන්නේ ව්‍යාපාර මොනවාද වාණිජ්‍යමය කටයුතු. ඒ කියන්නේ මොන හරි භාණ්ඩ විකුණනවා, මිලට ගන්නවා, විකුණනවා, ඒ වගේ දේවල් ටිකක් තමයි වෙන්නේ. එතනදී ගොඩක් වෙලාවට ලාභ අරමුණු කරගෙන කරන කටයුත්ත. විද්‍යුත් ව්‍යාපාරය එහෙම නැත්නම් ඊ-බිස්නස් වල ඊට පොඩ්ඩක් එහා ගිය එකක්. විද්‍යුත් ව්‍යාපාර වලදී වෙන්නේ භාණ්ඩ හා සේවා විකුණනවා වගේම ඊට අමතරව තව අමතර දේවල් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ආෆ්ටර් සේල්ස්. අලවියෙන් පසු සේවා. ඒ කියන්නේ අපි කියන වොරන්ටි එක වගේ දේවල්. එතකොට නඩත්තු සේවා වගේ දේවල්. ඊළඟට පාරිභෝගික උපදෙස් දෙන දේවල්. එතකොට ඒ වගේ ඒවා හැදෙනවා විද්‍යුත් ව්‍යාපාර සහ ව්‍යාපාර කියන කොටස ගැන කතා කරනකොට. කොමර්ස් වලදී එහෙම නැත්නම් වාණිජ්‍යයේදී එහෙම එකක් නැහැ. පහන්න වික්ක වැඩි ඉවරයි. එතකොට ටිකක් පුළුල් විද්‍යුත් ව්‍යාපාර කියලා කියනකොට. ඊළඟට අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඊ-කොමර්ස් වලදී කරන්නේ දැන් කවුරු හරි භාණ්ඩ විකුණනවා නම් එයා විකුණන එක ගැන තමයි බලන්නේ එතන. හැබැයි ව්‍යාපාර වලදී භාණ්ඩ විකුණුවේ නැතත් එයාලට ඕනේ එයාලගේ කීර්ති නාමය ගුඩ්විල් එක. ගුඩ්විල් එක ඉහළට ගේන්න. කීර්ති නාමය ඉහළට ගේන්න. ඒ හින්දා සමහරවිට භාණ්ඩේ විකුණුනේ නැතත් එයාලා නමට හානියක් නොවන දේවල් තමයි පුළුවන් තරම් කරන්න බලන්නේ. කස්ටමර්ස්ලා හොඳට සලකනවා ඒ වගේ දේවල්. ඔය දෙක තමයි ප්‍රධාන වශයෙන් අපිට කියන්න තියෙන වෙනස. ඉතින් මම මේ පැහැදිලි කරේ ඊ-කොමර්ස් සහ ඊ-බිස්නස් කියලා දෙකක් තියෙනවා. අපි ප්‍රශ්නට යන්න කලින්. අපිට තේරෙන විදිහට කතා කළොත් ඔයාලා කාගේ හරි පරණ ෆෝන් එකක් තියෙනවා විකුණන්න. ඔයාලා දානවා මොකක් හරි වෙබ්සයිට් එකකට අපි ikman.lk කියලා. දානවා ෆෝන් එක විකුණන්න. හරි. එක්කෙනෙක් දානවා තව එක්කෙනෙක් ඔන්න ගන්නවා. එතන වෙන්නේ විද්‍යුත් වාණිජ්‍ය ඊ-කොමර්ස්. දැන් භාණ්ඩ විකුණන එක විතරනේ එතනදී බලාපොරොත්තු වෙන්නේ. හිතන්නකෝ දැන් මගේ පරණ ෆෝන් එක මම විකුණන්න දානවා. මට ඕනේ ඒක විකුණ ගන්න විතරයි. හරි. මම ඒක බිස්නස් එකක් විදිහට කරන්නේ. ඒ කියන්නේ මගෙන් ඒක ගත්තයින් පස්සේ මට ගැටලුවක් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ කියන්නේ. හැබැයි හිතන්නකෝ මං ෆෝන් ගෙනල්ලා විකුණන බිස්නස් එකක් කරනවා නම් මම ගත්ත කෙනාට ඒක හොඳයිද නරකයිද කියලා හැඟෙන්නේ මොකද්ද කියන එක මට වැදගත්. මොකද ව්‍යාපාරයක් වුණාම සමහරට ඒ බහණ්ඩේ හිතන පාඩුවට හරි මම විකුණලා හොඳ නමක් හදාගත්තොත් ඊළඟ පාරේ ඊට වඩා බිස්නස් එන්න පුළුවන්. ඒකයි ව්‍යාපාරයේ වෙනස. දැන් අපි බලමු එහෙනම් 31 වෙනි ප්‍රශ්නෙට මොකද්ද උත්තරේ කියලා. පාරිභෝගිකයාට ඔහු ඇය තම නිවසේ හෝ කාර්යාලයේ සිටින සේවය ලබා ගත හැකි වීම. මේක සාමාන්‍ය දැනීමෙනුත් කිව්වෙක් නෑ ඔව් කියලා. ඒතර ඒ කියන උත්තරේ හරි. මේකේ ඒ කියන උත්තරේ නැති නම් මේක අයින් කරනවා දැනට. සංසරණ නොට්ටු භාවිතය.
භාවිතයෙන් තොරව ගෙවීම කළ හැකි වීම. හරි. ඒ කියන්නේ කරන්සි නෝට්ස් පාවිච්චි කරන්නේ නැතුව ගෙවන්න පුළුවන් කියන එක කියන්නේ. අපි සාමාන්‍ය මුදල් නෝට්ටු භාවිත කරන්නේ නැතුව ගෙවන්න පුළුවන් කියන ඒකත් හරියි. ඒතර AB දෙකම තියෙනවා. මේකේ B නැති නම එකක් දැනට අයින් කරා. ඊළඟට C පාරිභෝගිකයා විශාල ජාත්‍යන්තර සේවා සම්පාදක පාදකයට විවෘත වීම. හරි ඉන්ටර්නැෂනල් සර්විස් ප්‍රොවයිඩර් බේස් එකකට ඕපන් වෙනවා. හරිනේ. ඔන්ලයින් එක කරන්නේ ඒ හින්දා අපිට ලෝකේ ඕන තැනකින් බඩු ගන්න පුළුවන්කම හම්බ වෙනවා. සේවා සම්පාදකයාටත් ඒ කතන්දරයම තමයි. නේ. දැන් මෙතන බිස්නස් එක කරන්නේ මම නම් ලෝකෙ පුරා ඉන්න ඕන පාරිභෝගිකයකට ඒක ගන්න පුළුවන්. එතකොට එයාටත් විවෘත වෙනවා. ඒතර ABCD හතරම දෙනවා. මේකේ D නෑ. මේකේ C නෑ. ඔන්න ඉබේම ඉතුරු වෙනවා හතරවෙනි උත්තරේ. ඉතින් අපි උත්තරේ වෙන්නේ හතරවෙනි උත්තරේ. දැන් මම කිව්ව e-commerce e-business කියන දන්නේ නැති වුණත් ඕකට නම් උත්තරේ දෙන්න පුළුවන්කම තිබුණා. හරි. අපි කියෙව්වෙත් නැහැ. අපි දැන් කියවලා බලමු මේක. ගෙවීම් වල ආරක්ෂාව සෑම විටම කියන වචනේ තියෙනවා. සෑම විටම සාතික කරන්නේ නැහැ. ඔන්ලයින් කරන ඒවා ගැන හැම විටම සාතික කරන්නේ නැහැ. හරි. always guaranteed කියලා ඉංග්‍රීසියෙන් දෙනවා. always කියන වචනේ නොතිබ්බනම් ඒකත් හරි. ගෙවීම් වල ආරක්ෂාව යම් තාක් දුරකට සාතික කිරීමක් කරනවා. හැබැයි සෑම විටම කියන වචන තිබුණොත් ඒක වැරදි. උත්තරේ මම හිතන්නේ පැහැදිලි ඇති. උත්තර අපි හැමතිස්සෙම ප්‍රශ්නයක් ගන්නකොට මේ යන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේ කරේ. මොකද හරි උත්තරේ හොයනවා වෙනකොට අපි වැරදි උත්තර ටික අයින් කරන් ගියා. එතකොට ඉබේ මේක ඉතුරු. එතකොට සමහර වෙලාවට සමහර වකන්ති වල තේරුම දන්නේ නැත උත්තරේ අපිට ලැබෙනවා. ඒක තමයි MCQ වල උත්තර ගන්න ක්‍රමය. ඊළඟට අපි යමු 32 වෙනි ප්‍රශ්නෙට. 32 වෙනි ප්‍රශ්නෙට. ඒකත් ඔන්ලයින් සර්විසස් ගැන අහන්නේ. ඔන්ලයින් ඕඩරින් ගැන අහන්නේ. හරි. මාර්ගගතව ඇනෝම් කරන එක ගැන අපෙන් අහන්නේ. රයිට් ඒකෙත් අපි උත්තර ටික අරගෙන යමු. පාරිභෝගිකයන්ට මාර්ගගත සේවා ප්‍රවේශ හැකියාව තිබිය යුතුයි. හරිනේ අපිට ඔන්ලයින් යන්න මොකක් හරි තියෙන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් ඔන්ලයින් සර්විස් ගන්න බෑනේ. දැන් ඔයාලා මේ ඔන්ලයින් දැන් මේ අධ්‍යාපනය ලබන්නේ ඔන්ලයින් ක්‍රමයකට. එතකොට ඔයාලට ඔයාලා තමයි එතකොට පාරිභෝගිකය වෙන්නේ නේ. මොන සර්විස් එක දෙන්නේ. එතකොට ඔයාලා ගාව මාර්ගගත සේවා ප්‍රවේශ හැකියාවක් තිබුණ නැත්නම් යන්න බෑනේ. එතකොට ඒ කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එතකොට මේකේ නැති තමයි ඒ අයින් කරනවා. පාරිභෝගිකයන්ට ගෙවීම් කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික යාන්ත්‍රණ තිබිය යුතු වීම. එතකොට ඒකත් හරිනේ අපිට ඔන්ලයින් සර්විසස් වලදී ගෙවන්න හැකියාවක් තියෙන්න ඕන ඔන්ලයින්. මේකේ B නැතිද මම මේක අයින් කරනවා. C කිසියම් භාණ්ඩයක් සඳහා ඇනුම් කරන විටදී පාරිභෝගිකයන්ගේ අනන්‍යතාව තහවුරු කළ යුතු වීම. ඔන්ලයින් සර්විස් වලදී ඒක අත්‍යවශ්‍යම නැහැ. සමහර ඒවා වලට විතරයි ඒක යුතු වීම අත්‍යවශ්‍යම නැහැ. හරි. ඒ හින්දා ඒක පොඩ්ඩක් තියලා යන් අපි. D සේවාදායකයා මාර්ගගත සේවා සැපිය යුතුයි. හරිනේ. සේවය දෙන එකේනා සර්විස් එක දෙන එකේනාත් ඔන්ලයින් ක්‍රමයට දෙන්න ඕන. නැත්තම් පාරිභෝගිකයට ඒක ගන්න බෑනේ. ඒතර D ත් හරි. ඊළඟට C එක අපි අයින් කරේ නෑනේ. C තියෙන උත්තර ටික අපි අයින් කරමු. A B D වෙනකන් ඇවිල්ලා හින්දා A B තියෙන උත්තරේ තමයි අයින් කරනවා. දැන් උත්තරයක් ඉතුරු වෙලා. තාම මම E කියෙව්වේ නෑ ඉස්සෙල්ලා ප්‍රශ්නේ වගේම. පාරිභෝගිකයා සහ සේවාදායකයා යන දෙදෙනාම එකම භූගෝලීය ප්‍රදේශයක සිටිය යුතු වීම කියන එක වැරදි. සිටියට කමක් නෑ. එහෙනම් යුතු වෙන්න ඕනේ නෑ. සිටිය යුතුම නැහැ. ඉන්න පුළුවන්. හරි. ඉතින් ගොඩක් වෙලාවට අපි ඔන්ලයින් ක්‍රමේදී දුරස්තව තියෙන තැනක ඉඳන් මොකක් හරි භාණ්ඩ හෝ සේවා ලබා ගන්න තමයි ඒක පාවිච්චි කරන්නේ. එතකොට මේකට
පාඩම අපි ඉගෙන ගත්තේ නැතිනම් උත්තරේ ගන්න පුළුවන්කම තියෙනවා. ඒක මම හැමතිස්සෙම කියන්නේ අන්තිම පාඩම් දෙක තුන ගැන ලොකුවට මහන්සි වෙන්න ඕනේ නැහැ අපි. ගොඩක්ම අපිට වැදගත්. හැමතිස්සෙම මම කියනවා හතරවෙනි පාඩමයි 6 7 8 9 10. ඔය පාඩම් ටික තමයි විශේෂයෙන් මේ ටික. මේ ටික තමයි අපිට ගොඩක්ම වැදගත් පාඩම් ටික. ඒ ටික වැඩිපුර කරගන්න ඒවල ගැටලු තියෙනවා නම් නැවත නැවත කරලා හරි ඒක විසඳගමු. රයිට් අපි එහෙනම් ඊළඟට 35 වෙනි ප්‍රශ්නෙට යමු. අපි එකේ කතා කරන්නේ මෙමරි ගැන, මෙමරි මැනේජ්මන්ට් ගැන. Which of the above prevented the technology advancement beyond the von Neumann architecture? අපෙන් අහනවා von Neumann නිර්මාණකරණයේ ඉක්මවනසේ තාක්ෂණික වර්ධනය වළක්වන ලද්දේ ඉහත දැක්වෙන කවරක් විසින්ද කියලා. පළවෙනි උත්තරේ තියෙනවා මතකයේ කියවීමේ කාලපමාව නොගිනිය හැකිය උපකල්පනය කිරීම. Reading time from memory was assumed to be negligible. හරි. ඊළඟට B hierarchical memory structure භාවිතා කිරීම. Utilization of hierarchical memory structure. C කියනවා inability of process clock speed. Inability of foresee the limitations of the processor clock frequency. Right. දැන් බලමු මොකද්ද මේ von Neumann නිර්මාණකරණය කියන්නේ කියන එක ඉස්සෙල්ලාම. von Neumann ආකිටෙක්චර් එකේදී කියවුනේ චාල්ස් බැබේජ් කිව්වට වඩා දෙයකට එයා කිව්වේ ස්ටෝර්ඩ් ප්‍රෝග්‍රෑම් වලින් වැඩ කරන්න පුළුවන් කියන එක. එතකොට ඒකෙදී අපි ස්ටෝර් කරපු ප්‍රෝග්‍රෑම් එක. ඒ කියන්නේ අපේ දැන් හાર્ඩ් ඩිස්ක් එකේ හරි කොහේ හරි ස්ටෝර් කරපු ප්‍රෝග්‍රෑම් එකකින් තමයි කම්පියුටරේ අපි වැඩ කරන්නේ ඔපරේටින් සිස්ටම් එක දාලා. හරි. එතකොට ඒ වගේ එකක් ගැනයි අපි ජෝන් වොන් නිව්මන් ආකිටෙක්චර් එකේදී කතා කරන්නේ. එතකොට මේකෙදී මතකයේ කියවීමේ කාලපමාව නොගිනිය හැකියි උපකල්පනය කිරීම. ඒ කියන්නේ ඉක්මනට එනවා කියන එක උතනදී කියවෙන්නේ. ඊළඟ එක තමයි දූරාවලි ස්මරණ ව්‍යුහය භාවිතා කියන එක. කියන්නේ හයිරාකිකල් මෙමරි ස්ට්‍රක්චර් භාවිතා කරනවා කියන එක අපි උත්තරයක් වෙන්නේ නැහැ කයින් කර හැකි. මේක අයින් කර හැකි අපිට. මේක හරි. තුන්වෙනි එකෙන් කියන්නේ සැකසූ ස්පන්ද සංඛ්‍යාතේ. සැකසූ ස්පන්ද සංඛ්‍යාතේ කියන්නේ ප්‍රොසෙසර් එකේ ක්ලොක් ස්පීඩ් එක අපිට වේලස්සන දකින්න නොහැකි කියන එක. එතකොට ඒකත් අපිට උත්තරයක් විදිහට ගන්න පුළුවන්. ඒතර උත්තරේ AC විතරයි එන්නේ. එතකොට A එනවා B එන්නේ නැහනේ. B එනේවා ටික කපලා දැම්මම AC දෙකම ආවනේ. එතකොට මේකයි උත්තරයට ගන්න වෙන්නේ. ඊළඟට අපි යමු 34 වෙනි ප්‍රශ්නෙට. අපෙන් ඒකේ අහන්නේ ubiquitous computing ගැන. අපි ඒකත් තාම කතා කරලා නැති දෙයක්. නමුත් මෙතනදී පොඩ්ඩක් ඒකත් කතා කරමු.
ubiquitous එහෙම නැත්නම් සිංහලෙන් කියනවා සාර්වත්‍රී ආගණනය කියලා. හරි. එතකොට මේ මොකද්ද බලමු ubiquitous computing කියලා කියන්නේ. ubiquitous computing කියලා කියන්නේ network එකක්. hardware software සහ වෙනත් sensors වගේ දේවල්. මෙන්න මේවා එකතු වෙලා හැදිච්ච සිස්ටම් එකක්. ඒ වගේ මේක වයර්ලස් වැඩ කරන්නේ. හරි. ubiquitous computing කියලා කියන්නේ ඒ වගේ එකක්. සාර්වත්‍රික පරිගණනය කියලා කියන්නේ නෙට්වර්ක් එකකින් සම්බන්ධ වෙලා තියෙන එක එක හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් සහ වෙනත් එක එක ගැජට්ස්. හරි සංවේදක වගේ සෙන්සර්ස් වගේ දේවල් සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර ඒක වැඩ කරන්නේ වයර්ලස් ක්‍රමයට. හරියට අපි හිතමුකෝ අපේ ගෙදරට එනකොට ගේට්ටුව ගාවට අපි එනකොට අපි වාහනයක එන්නේ කියලා. වාහනේ ගේට් එක ගාවට එනකොට ගේට් එක ඇරෙනවා. අපේ වාහනේට විතරයි ඇරෙන්නේ. එහෙම හදපු සිස්ටම් එකක් තියෙනවා. එතකොට අපේ වාහනේ තියෙන මොකක් හරි ඩිවයිස් එකකට ගේට්ටුවේ තියෙන මොකක් හරි එක සංවේදනය වෙනවා, සෙන්ස් වෙනවා. සෙන්ස් වෙලා සිග්නල් එකක් යවනවා නෙට්වර්ක් එකට. ඊට පස්සේ ගේට් එකට සම්බන්ධ වෙලා තියෙන මෝටරේ හරි මොකක් හරි වැඩ කරලා ගේට් එක කරනවා. හරි. එතකොට ඒක වයර්ලස් ක්‍රමයකනේ එතන සෙන්ස් උනේ, සංවේදනය උනේ. එතකොට ඒ වගේ එකක් ubiquitous computing කියලා ගන්න පුළුවන් කොහොමද? එතකොට ඒ වගේ එකක් තමයි ඔය අපි සාර්වත්‍රික පරිගණනය වෙන තමයි ubiquitous computing කියලා කියන්නේ. තව ඔයාලා නිතර අහලා ඇති මෙන්න මේ වචනේ. IoT. එහෙම නැත්නම් Internet of Things කියලා. එතකොට මේ Internet of Things වලින් වෙන්නේ toy වැඩේම තමයි. මේකේ වෙනසකට තියෙන්නේ මෙතන අපි network කියලානේ කිව්වේ. මේකේ network වෙනකොට internet කියලා එනවා. ඒ කියන්නේ Internet of Things නම් ඒ කියන්නේ Internet of Things කියලා කියන්නේ ඇත්තටම කිව්වොත් ubiquitous computing කියන එක නම් මේ තියෙන්නේ IoT තියෙන එක ඇතුලේ. පැහැදිලි නේද? ඒ කියන්නේ ubiquitous computing වල මොකක් හරි network එකක් තියෙන්න ඕනේ. IoT වල අනිවාර්යෙන් ඉන්ටර්නෙට් එකක් හරහා තමයි මේක වැඩ කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි තුමු ගෙදර වතුර ටැංකියට වතුර පිරෙන වතුර මෝටරේ ඔන් කරනවා අපි අපේ ස්මාර්ට්ෆෝන් එකෙන් අපි ලංකාවේ හරි ලෝකේ කොහේ හරි නම් පුළුවන් කරන්න. ගෙදර ඉන්න ඕනේ. හැබැයි ubiquitous computing එකේදී නම් එහෙම මේ ඉන්ටර්නෙට් හරහාම යන්න ඕනේ නැහැ. හරි. නමුත් දැන් දුර ඉඳන් වැඩ කරනකොට කොහොමද ඉන්ටර්නෙට් එක නැතුව වැඩ කරන්න බෑ. ඒ හින්දා IoT වලදී නම් අනිවාර්යෙන් ඉන්ටර්නෙට් එක තියෙන්න ඕනේ. හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් වෙනත් සෙන්සර්ස් වගේ එක එක ගැජට්ස් එකට සම්බන්ධ වෙලා වයර්ලස් ක්‍රමයට තමයි ඒක ඇක්ටිවේට් කරන්නේ, ක්‍රියාත්මක කරන්නේ. හරි. ඉතින් මම හිතනවා ubiquitous ඒ වගේම IoT Internet of Things කියන එක ගැන තේරෙන්න ඇති. IoT කියන්නේ Internet of Things. right. එහෙනම් අපි බලමු දැන් ප්‍රශ්නේ. තාම ප්‍රශ්නේ කිව්වේ නැහැ. අපෙන් ආන්නේ which of the above applications are most favorably benefited from ubiquitous computing? right. එහෙනම් බලමු උත්තරේ කොහොමද මොකක්ද එන්නේ කියන එක. guiding tourists based on their current location. හරි. ඒතකොට ubiquitous computing වලින් දැන් tourist කෙනෙක් කොහේ හරි ඉන්නවනම් එයා එතන ඉඳන් තව කොහෙටද යන්න ඕනේ මොන වගේ තැනද තියෙන්නේ කියන එක ගයිඩ් කරන්න පුළුවන් ඇත්තටම ubiquitous computing පාවිච්චි කරලා. එහෙම නැත්නම් Internet of Things පාවිච්චි කරලා. හරි. මොකද map එකෙන් location එක පෙන්නනවා එයා ඉන්නේ GPS පෙන්නනවා නේද? අක්ෂාංශ දේශාංශ ටික පෙන්නනවා. එතකොට යන්න පුළුවන් තැන් ටික සිලෙක්ට් කරලා දෙන්න පුළුවන් එයාට. එතකොට එයා කැමති තැන සිලෙක්ට් කරාම ඒකට යන පාර පෙන්වන්න පුළුවන්.
ඒ හින්දා ඒ කියන එක උත්තරයක් විදිහට අපිට බාර ගන්න පුළුවන්. ඒ නැති ටික මම අයින් කරා දැන්. ඊළඟට customization of automobiles. ඒ කියන්නේ අපේ වාහනවල අපිට ඕන විදිහට කස්ටමයිස් කරන්න පුළුවන්. එක එක ෆීචර්ස් වෙනස් කරන්න ඒ වගේ දේවල්. ඒතර ඒකත් අපිට පුළුවන් ඕනනම් වයර්ලස් ක්‍රමයට කරන්න. හැන්ඩල් කරන්න. ඒකත් ගත්තකි. ඇඩ්වර්ටයිසිං via ඉන්ටර්නෙට්. ඇඩ්වර්ටයිසිං කරන්න නම් ubiquitous computing ඕනේ. ඒ කියන්නේ සෙන්සර්ස් මොකුත් ඕනේ නැහනේ. නේද? වයර්ලස් වෙන්න ඕනේ නැහනේ. ඇඩ්වර්ටයිස්මන්ට් එකක් අපි හදලා ඉන්ටර්නෙට් එකට සාමාන්‍ය විදිහට දැම්ම. එහෙනම් C උත්තරය අයින් කරේ. එහෙනම් C උත්තරය අයින් වෙනතොට මම මේ උත්තරෙත් අයින් කරනවා. උත්තර A B දෙකම හරි කියලා ඇවිල්ලා තිනවා D කියවන්නම් වෙනවා. Customization of domestic environment. දේශීය පරිසරය අභිරුචිකරණය. සිංහලෙන් කියන්නේ. ඒ කියන්නේ උතරන්දී මේ අපේ මොකක් හරි පරිසරය අපිට ඕන විදිහට කස්ටමයිස් කරගන්න. අපි හිතුවොත් අපි හිතමු කවුරු හරි ආපුවම ලයිට් එකක් පත්තු වෙන්න. හරි. ඒ වගේ අපිට හදා ගන්න පුළුවන්. ඒතර ඒ වගේ එකකදී ඇත්තටම ubiquitous computing අපිට අවශ්‍ය වෙනවා. එහෙනම් ඒකත් අපිට උත්තරයක් විදිහට ගන්න පුළුවන්. ඒ හින්දා D හරි යන හින්දා උත්තරේ 4. ඊළඟට මතක් වෙනවා ඇති ස්පයිරල් එක C මේකේ නැති නිසා මම මේක අයින් කරනවා C මේකේ නැති නිසා මේකත් අයින් කරනවා උත්තරය ඇවිල්ලා ඉවරයි උත්තරේ එහෙනම් 4 MCQ වල ඔකයි ලේසි වැඩේ අපි දන්න කීපෙන් ගිය හැකි දැන් ඉතුරු ඒවා අපි බැලුවෙත් නෑ හරි අතරම කියව රැපිඩ් ඇප්ලිකේෂන් ඩෙවලොප්මන්ට් උත් තියෙනවා හරි ඒතර ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් සහ ස්ට්‍රක්චර්ඩ් කියන්නේ ඇවිල්ලා මොකද්ද පැරඩිම්ස් හරි මේ දෙක ඇවිල්ලා ප්‍රෝග්‍රෑමින් පැරඩිම්ස් මතකද දන්නේ නැවුවා පැරඩිම්ස් කියලා වෙනම ඉගෙන ගත්තේ ඒවා තමයි එකක් ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් එක මම කෙටියෙන් දානවා ඕ කියලා අනිත් එක ස්ට්‍රක්චර්ඩ් කියලා මෙතන තියෙනවා ෆන්ක්ෂනල් කියලා කිව්වා ඒ වගේ ගොඩක් ඒවා අපි කතා කරා 9 වෙනි පාඩමේදී කතා කරමු නැති කොටසකුත් ඉන්නවා මේ මෙතන දීලා තියෙන උත්තර ටිකෙන් භාගයක් සමහර අය කතා කරලා නැහැ සමහර අය තව භාගයක් කතා කරලා නැහැ right right ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නෙට යමු දැන් ඔයාලා මේ මෙතනදී මේ ගොඩක් ඉගෙන ගන්න ඕනේ MCQ එකේ උත්තරේ විතරක් නෙමෙයි උත්තරේ මං ගන්න යන විදිය බලන්න ABC තියෙන හැම එකක්ම මම කරන්නේ හරි උත්තරේ හොයන්නේ නැහැ වැරදි උත්තර අයින් කරනවා ඉතින් මේක ඔයාලගේ අනිත් සබ්ජෙක්ට් වලටත් පාවිච්චි කරන විශේෂයෙන් ෆිසික්ස් වගේ සබ්ජෙක්ට් කරන අය ඉන්නවා මම හිතන්නේ ඉකොන් වලත් MCQ තියෙනවා ඉකොන් වගේ සබ්ජෙක්ට් කරන අයට එහෙම අයට ඒ සබ්ජෙක්ට් වලට මේක මේ පාවිච්චි කර හැකියි ෆිසික්ස් වලට නම් ගොඩක් සාර්ථකයි ඔය ක්‍රමය right ඊළඟට අපි බලමු 36 අපෙන් අහන්නේ නිවැරදි උත්තරේ මොකක්ද කියලානේ The internet is global network of network හරිනේ global network එකක්නේ අන්තර්ජාලය anu ජාලවල ගෝලීය ජාලයක හරිනේ ඒක ඒ හරි ඊළඟට ඒ හරිකින්ද මම ඒ නැති උත්තර ටික අයින් කරලාම දාන්නවා. ඒකට වැඩි ලේසිනේ. B
people and organizations who are connected to the internet can access it massive store of shared information. හරි නේද? ඒ කියන්නේ අපි ලොකු data store එකක් information storage එකක් තියෙනවා මේ ඉන්ටර්නෙට් එකේ. එතකොට B හරි. B නැති උත්තරය අයින් කරන්න. C C වලින් අපිට කියන්නේ W3C කියන්නේ අන්තර්ජාලය භාරකාරයා කියන එක. ඉන්චාර්ජ් කියන එක කියන්නේ. එහෙම ඉන්චාර්ජ් කෙනෙක් ඉන්ටර්නෙට් එකට නැහැ. A B හරි C වැරදි. C නෑ මේ දෙකේම. ඒ කියන්නේ D හරි E හරි දෙකෙන් එකක් හරි එකක් පෙරදෙන්න ඕනේ නේ. ඊළඟට බලමු D. Data can be downloaded only with file transfer protocol. File transfer protocol එකෙන් විතරයිද download කරන්න පුළුවන් කියලා අපෙන් අහන්නේ. නෑනේ. තව protocol පාවිච්චි කරන්න පුළුවන් file download කරන්න. ඒතර D වැරදෙනවා. E. Anybody can publish. ඕනෙම කෙනෙක්ට publish කරන්න පුළුවන්. create කරන්න පුළුවන් අලුත් service ඕන තරම් ඉන්ටර්නෙට් එකේ. හරිනේ. එහෙනම් අපේ උත්තරය 2. Consider the following Python data items. Data types ගැන අහන්නේ. ඒ වල තියෙන්නේ දශම තිතකුත් එක්ක. එහෙනම් ඒක float එකක්. float එකක්. float එකක්. ඉතුරු ඒවල float නැති ඉඳ ඒවා අයින් කරනවා. මම දෙවෙනි උත්තරේ හතරවෙනි උත්තරේ අයින් කරා. ඊළඟට මේ කොටු වරහණක් තියෙන්නේ. කොටු වරහණෙන් කියන්නේ list එකක්. මේක float. එතකොට list එකක් තියෙනවා. එතකොට මේ උත්තරෙත් අපිට අයින් කරේ. tuple එකක් නම් එන්නේ round වරහණ. ඊළඟට C dictionary එන්නේ. dictionary එක සංකල වරහණක් කියන්නේ. එතකොට ඒක හරි. එන එක තමයි උත්තරේ. මේකේ තියෙන tuple කියලා එතකොට ඒක වැරදි. ඔය විදිහට අපිට උත්තර හොයන්න පුළුවන්. ඒතර Python ඉගෙන ගත්ත නැති අයටත් මෙහෙම ලොකු අමාරුවක් නැහැ. අපි ගත්තොත් මොකක් හරි ඉලක්කමක් අපි ගත්තොත් මේක ඇවිල්ලා integer. දශම සහිත සංඛ්‍යාවක් මොකක් හරි ලියනවා නම් ඒක float එකක්. කොටු වරහණක් දාලා ඉලක්කම් හරි එහෙම නැත්නම් අකුරු හරි එහෙම නැත්නම් වචන හරි මොනවා හරි තියෙනවා නම් කොටු වරහණක් තියෙන්නේ ඒක list එකක්. හරි. ඕකම round වරහණක නම් තියෙන්නේ එතුලේ මොනවද තිබුණාද? දෙපැත්තේ තියෙන round වරහණ නම් ඒක tuple එක. ඊළඟට සංකල වරහණක් නම් තියෙන්නේ ඔය වගේ එකක්. මේක set එකක්. මේක dictionary නෙමෙයි. සංකල වරහණක් තියෙන හැම එකම dictionary නෙමෙයි මේක set එකක්. dictionary එකක් වෙන්න නම් මේ වගේ කොටස් දෙකක් තියෙන්න ඕනේ. ඔය වගේ මොකක් හරි. හරි. මේක එතකොට එක item එකක් විදියට අපි පිළිගන්නේ මෙන්න මේ set එකම එකක්. මේ පළවෙනි item එක මේ දෙවෙනි item එක
මේ තුන්වෙනි item තුනක්. දැන් මේකේ order එකකුත් නැහැ. මේක මාරු වෙන්න පුළුවන් තියෙන තැන. හරි. මේ දෙකේම order එකක් නැහැ. පිළිවෙලක් නැහැ. set වලයි dictionary වල. මේක dictionary ආ. මේක dictionary. අවශ්‍යව නෝට් කරගත්තට කමක් නැහැ. එතකොට මේ list එකේ tuple එකේ ගත්තම මේ දෙකම order එකකට අනුව තියෙන ඔය order එක අපිට වෙනස් කරන්න බෑ. order එකට අනුව තමයි මේ දෙක තියෙන්නේ. හරි ඒ ඇරෙන්න තව වෙනස්කම් තියෙනවා. පස්සේ i paper වලදී සහ Python පාඩම ආයි පාරක් කරනකොට අපි ඒවා කතා කරමු. මෙතනදී list tuple dictionary වගේ දේවල් ගැන කතා කරපු නිසා මම පොඩ්ඩක් ආපහු මේ ඒව ගැන තව චුට්ටක් කතා කරන්න. මේ හින්දා Python software පොඩ්ඩක් අරගෙන මේ වගේ කීපයක් පොඩ්ඩක් කරලා බලමු. මේ මගේ වනේ මං කිව්වේ. දැන් මේකේ පිළිවෙලක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා කියන්නේ අපි print x0 කියලා දුන්නොත් 4 print වෙන්නේ. x4 කියලා දුන්නොත් එහෙම නැත්නම් 3 කියලා දෙන්නකො. හරි. ඒ කියන්නේ මේ පළවෙනි ලොකේෂන් එකට අපි 0 කියලා කියන්නේ. ඊළඟ එක 1 2 මේක 3. ඒතර මේකේ ඕඩර් එකක් තියෙනවා. හරි. මේකේ ඕඩර් එකක් තියෙනවා. මේකම මම වෙන නමක් දාන්නම්කෝ y කියලා. දාලා මේක ටපල් එකක් කරන්න. ඒකෙත් ඔය වගේමයි. ඕඩර් එකක් තියෙනවා. ඊළඟට මම මේක වෙන නමක් දාලා මේක මම සෙට් එකක් කරන්න. ඔව් සෝරි. ඉස්සෙල් එක මම y කියලා ගත්තේ නෑනේ. මේක y කියලා එන්න එපා. ඔය විදියට නෙන්නේ. දැන් ඒක ඉසෙට් නේ ගත්තේ. මේක ඉසෙට් කියලා ගත්තොත් උත්තරයක් එන්නේ නැහැ. මොකද හේතුව මේකේ ඕඩර් එකක් නැහැ. එකක් කරන් පෙන්නන්න. y එක මම රවුම් වරහනක් දාන්න.
සෙට් කියලා මම ආයි දාන්නම් කර්ලි බ්‍රැකට් එක සංකල වරහණක්. දැන් අපි දන්නවා මේකේ මෙහෙම දුන්නොත් මොකද උත්තරේ එන්න ඕනේ කියලා. එතකොට 5 කියන්නේ බිඳුව, a කියන්නේ 1, 4.5 කියන්නේ 2. එහෙනම් උත්තරේ 1 එන්න ඕනේ. හරි. ඊළඟට මම මෙන්න මෙහෙම එකක් දීලා බලන්න print x කියලා දුන්නොත් අපිට අර list එකේ හැමම print වෙනවා. print y කියලා දුන්නොත් ඒත් අර වගේම ඒ list එක print වෙනවා. print z දුන්නොත් ඒකම තමයි print වෙන්නේ. හැබැයි බලන්න තියෙන item ටික මේක elements ටික ඇතුලේ තියෙන අවයව ටික මොකද වෙලා තියෙන තැන මාරු වෙලා. ඒ කියන්නේ sets වලදී sets කියන්නේ කුලක වලදී පිළිවෙලක් නැහැ. list වලයි tuple වලයි වගේ. හරි. ඒක මතක තියාගන්න. ඊළඟට මම තව දෙයක් කරන්නම් list එකයි tuple එකයි පොඩි වෙනසක්. මෙන්න මෙහෙම. x වල දෙකට මම දාන්නම් ICT කියලා. ඔන්න. right. අපිට මොකුත් දැන් පෙවුන්නේ නැහැ මොකද වුනේ කියලා. දැන් x වල දෙක කියලා කියන්නේ පහ බිඳුව a1 4.5 තමයි දෙක කියන්නේ. දැන් අපි බලමු print x එකක් දීලා මොකද වෙලා තියෙන්නේ මෙතන 4.5 වෙනකොට replace වෙලා තියෙනවා ICT කියන වචනේ. ඒ කියන්නේ අපිට list එකක තියෙන item එකක් replace කරන්න පුළුවන්. වෙන value එකක් assign කරන්න පුළුවන්. හරි විනාගයක් පවරන්න පුළුවන්. අපි ඔය වැඩේ y වලටත් කරලා බලමු. ඒක මම වෙන එකකට දෙන්නම්. එයා මොකද කියන්නේ? does not support item assignment. ඒ කියන්නේ විනාගයක් assign කරන්න දෙන්නේ නැහැ. එහෙනම් ඔන්න වෙනස්කම් ටිකක් අපිට හම්බුණා. සහ සමානකම් ටිකක් හම්බුණා. list වලයි tuple වලයි ගත්තම සමානකමක් තමයි order එකක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. අනුපිළිවෙලක් තියෙනවා කියන එක තමයි දෙකේ සමානකම. වෙනස්කම තමයි මේකේ පුළුවන් විනාගයක් පවරන්න assign කරන්න පුළුවන්. මේකේ assign කරන්න බෑ. හරි මේක පවරන්න පුළුවන් පැවරිය හැක පැවරිය නොහැක. එහෙම නැත්නම් අගයක් මේකේ replace කරන්න පුළුවන් මේකේ replace කරන්න බෑ. හරි තියෙන අවයවයක් replace. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රතිස්ථාපනය කරන්න බෑ. තියෙන අගයක් වෙනකොට වෙන අගයක්. right. ඊළඟට අපි ආය අලුත් සෙල් එකක් අරගෙන බලමු. දැන් මේකේ මම ඩික්ෂනරි එකක් දෙන්නේ. මොන විදියකට දුන්නා. මේකේ පහ කියලා දුන්නා කියලා මේ පස්වෙනි එක නෙමෙයි print වෙන්නේ. මෙන්න මේක print වෙන්නේ.
මේක print වෙලා තියෙනවා. ඒතර මේකෙත් order එකක් නැහැ. S කියලා දුන්නොත් සිංහල කියලා print වෙනවා. dictionary print කරන්න දුන්නොත් මේක නම් order එක වෙනස් වෙන්නේ සමහරට order එක වෙනස් වෙන්න පුළුවන්. හරි. ඒකට ඔය ටික අපි දැනන් ඉන්න ඕනේ. list වල tuple වල dictionary වල වෙනස්කම් ටික. අපි ආපහු paper එකට යමු එහෙනම්. තිසට තිසටට උත්තර හොයද්දී HTML වල මතක ඇති මෙතන unordered list එකක් තියෙනවා. ඒ unordered list එකේ closing tag එක තමයි මේ. ඊට පස්සේ list එකක් පටන් ගන්න තියෙනවා fruits කියලා. ඊට පස්සේ ඒක ඇතුලේ unordered list එකක් තියෙනවා. එතකොට ඒ unordered list එක mango කියලා ඉවර වෙන්න ඕනේ. නෑ mango කියන එක ඇතුලේ ආය unordered list එකක් පටන් ගන්නවා. හරි. ඒ කියන්නේ fruit කියන එක පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ ඒක ඇතුලේ ආපහු mango කියලා එකක් ගිහින් තියෙනවා. mango එක ඇතුලේ ආපහු ගිරාඹ කියලා එකක් ගිහින් තියෙනවා. list හතරක් ගිහින් තියෙනවා පේටි. ගිරාඹ තියෙනවා ඊට පස්සේ ඔය වගේ තව නම් කීපයක් තියෙනවා. ඒකේ මේ මෙන්න මෙතන unordered list එකේ මේ unordered list එකේ මම වෙන පාටකින් දාන්නම් පැහැදිලිව පේන්නේ හින්දා මේ unordered list එකේ closing එක තමයි මේ තියෙන්නේ. මේ unordered list එකේ closing එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ පටන් ගන්න තියෙනවා මෙතනින් unordered list එකක්. ඒකේ closing එක තියෙන්නේ මෙතන. ඒක අපි හරියටම තේරුම් ගන්න ඕනේ. එතකොට fruits ඇතුලේ mango තියෙනවා. mango ඇතුලේ ගිරාඹයි දම්පාර කියලා දෙකක් තියෙනවා. හරි. එතකොට fruit ඇතුලේ mango ඇරෙන්න තව තියෙනවා එහෙනම් pineapple. ඔය විදිහටයි. එහෙනම් මෙතන mango එක කෙලින් තමයි අපිට ලියන්න වෙන්නේ. pineapple. ඒක මෙතනින් ඉවර වෙනවනේ. එහෙනම් ඊටත් පස්සේ තමයි ආපහු vegetable කියන එක එන්නේ. ඉතින් අපිට මේකේ list එකේ pattern එකක් දීලා නැහැ. type එකක් දීලා නැහැ. type එකක් දීලා නැත්නම් අපි දන්නවා පටන් ගන්න දෙන්න ඕනේ ඕක. ඊට පස්සේ ඒක ඇතුලේ එන්න ඕනේ circle එක. ඊට පස්සේ ඒකෙත් ඇතුලේ එන්න ඕනේ square එක. එහෙනම් මේක අයින් වෙනවා මොකද මේකේ ಜಾති ඔක්කොම එකයි දීලා තියෙන්නේ. මේකෙත් ඔක්කොම ಜಾති මෙතන එකම එක මෙතන එනකම ගිහින් තියෙන්නේ. ලේසිව හොයාගන්න අපිට උත්තරේ. උත්තර වෙනස් වෙලා තියෙන්නේ දෙවෙනි උත්තරේ. අපි පස්වෙනි එකත් කෝකටත් බලමු. පස්වෙනි එකෙත් අර එකම එකන්නේ ගිහින් තියෙන දිගටම. ඒ වගේම මේකේ මේ තව එකක් මතක තියාගන්න ඕනේ. දැන් මේකේ නම් MCQ හින්දා අපිට උත්තරේ හෙව්වෙකනේ. ඒ ලෙවල් විභාගෙදී එහෙම මෙන්න මේක ලියනකොට ඔය බුලට් එක දාලා එතනම අකුරු ටික ටයිප් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඒක. හරි. ඒ වගේම තමයි මේ අපේ page එක තියෙන්නේ.
page එකේ මේ කෙලවරින්ම මේක පටන් ගන්නෙත් නෑ. හරි දැන් page එකේ line එක මෙතන නම් තියෙන්නේ ඊට පොඩ්ඩක් එහායින් තමයි මේක පටන් ගන්න. හරි ඊට පස්සේ ඒ කියන්නේ පොඩ්ඩක් එහාට ගිහින් තමයි මේක ආයි ලියවෙන්නේ. ඒකත් මතක තියාගන්න. මොකද ඔය 2011 පේපර් එක අපි තාම කතා කරන්නේ. අපිට ඉස්සරහ පේපර් එක හම්බෙනවා. මෙතන ස්පේසින් නැත්තම් ලකුණු දුන්නේ නැහැ එක සැරයක්. ස්ට්‍රක්චර් පේපර් එකේ ආව ප්‍රශ්නයක්. ඒ හින්දා අපි හරියට මේක ඉගෙන ගන්න ඕනේ. ඒතර අපේ උත්තරේ වෙන්නේ 2. තිස් 9. ඉන්පුට් එලිමන්ට් ගැන අහන්නේ අපේ. ඒතර අපි දන්නවා සාමාන්‍යයෙන් ඉන්පුට් එලිමන්ට් විදියට තියෙනවා රේඩියෝ බටන් තියෙනවා ටෙක්ස්ට් ඒරියා කියන්නේ වෙනම අයිටම් එකක්. සිලෙක්ට් කියන්නේ වෙනම අයිටම් එකක්. චෙක් බොක්ස් එන්නේ ඉන්පුට් වලට. ටෙක්ස්ට් බොක්ස් එන්නේ ඉන්පුට් වලට. ඒ අරගෙන තව තියෙනවා රීසෙට් සබ්මිට් නේද? එහෙනම් අපේ උත්තරේ වෙන්නේ A D E. ටෙක්ස්ට් බොක්ස් කියලා නෑ සෝරි. මේක එතකොට ඇත්තටම මේ අපිට එන්නේ රේඩියෝ එකයි චෙක් බොක්ස් එකයි විතරයි. AD විතරයි එන්න ඕන උත්තරේට මේකේ එහෙම උත්තරයක් නැහැ. හරි. මේක උත්තරයක් නැහැ. මම හිතන්නේ විභාගයේ වුණාට උත්තරයක් දීලා තිබුණා. ඒ දීලා තිබුණේ AD උත්තරේ එන එකක් දීලා තිබුණේ. ඉතින් AD උත්තර තියෙනවා මෙන්න මේ දෙකේම. එතකොට ටෙක්ස්ට් බොක්ස් කියලා එකක් නැති හින්දා මේකේ උත්තරය අයින් කළා මේකට තමයි උත්තරේ දීලා තියෙන්නේ. නමුත් ඇත්තටම ඉන්පුට් එලිමන්ට් එකක් විදියට නෙමේ ටෙක්ස්ට් ඒරියා තියෙන්නේ. ඒ හින්දා හරියටම මේකට උත්තරයක් නෑ. මගේ උත්තරේ නම් මේකට උත්තරයක් නෑ කියන එකයි. ඒ විභාගයේ උත්තරේ විදියට තියෙන්නේ මේක. මොකද හේතුව මේකත් ඉන්පුට් එකක් විදියට අරන් තියෙනවා. රයිට්. හරි ඒතර ඔයාලා AD හරියට හොයාගත්තා නම් මට ඇති දැනට මේක හරි ගියාද වැරදුනාද කියන එක ලොකු ගැටලුවක් නෑ මට. ඊළඟට 40. මෙතනින් එහා මේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා අපිට සිලබස් එකේ නැති දේවල්. ඒ ටික පොඩ්ඩක් අපි මගහැරලා යමු. 40 වෙනි ප්‍රශ්නේ ගත්තොත් 40 වෙනි ප්‍රශ්නේ අපිට අපේ සිලබස් එකේ අපි කතා කරන්නේ ස්ක්‍රිප්ටිං ගැන Java ස්ක්‍රිප්ටිං ගැන කතා කරන්නේ. ඒ හින්දා 40 වෙනි ප්‍රශ්නේ අපි අතහැරිය හැකි. සාමාන්‍යයෙන් අපි ස්ක්‍රිප්ට් අපි CSS වල නම් පාවිච්චි කරනවා. එතකොට ස්ක්‍රිප්ට් එකක් ලියන්ති සාමාන්‍යයෙන් මේක තමයි දී වෙන්නේ. ඉතින් මේකේ උත්තරේ මම මේ කියන්න. නමුත් මේක අපි කතා කරන්න යන්නේ 41ත් එහෙම XML ගැන අපි කතා කරන්නේ අපේ සිලබස් එක ඇතුලේ 41 වෙනි එක. හරි ඒකේ උත්තරේ නම් දීලා තියෙන එක. මේ ප්‍රශ්න දෙක අපි අතහැරලා ඉතුරු ඒවලට යමු. මොකද XML HTML ඒවා ටික අපි කතා කරන්නේ නැහැ. හතලිස් දෙක දෙවෙනි ප්‍රශ්නෙන් අහන්නේ correct එක අහන්නේ. හැමතිස්සෙම විභාගෙදි බලන්න correct ද incorrect ද අහන්නේ කියන එක. Ubuntu කියලා කියන්නේ අපි දන්නවා Ubuntu කියන්නේ අපි දන්න දේවල් operating system එකක්. ඒ වගේම එක open source. එන එක හරි. ඒ හරි. ඒකට ඒ නැති උත්තර ටික මම අයින් කරා. Windows XP is an proprietary operating system. අයිතිකාරයෙක් ඉන්නවනේ. ඒතර ඒකත් හරි.
හැබැයි සමහර ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න අපෙන් අහන්නේ කියන්නේ සමහර උත්තර සාදා කියන්නේ ජෙනරික් ඒ කියන්නේ නැත්නම් අපි කියන මේ සාමාන්‍ය මට්ටමේ උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ විශේෂ අවස්ථා තියෙනවා. හරි. right ඊළඟට බලමු එහෙමනම් Linux is a proprietary operating system. ඒ කියන්නේ හිමිකාරයක ඉන්න එකක්ද කියලා අහන්නේ. මේකට සාමාන්‍ය පොදු එකක් තම නැහැ. ඒ හින්දා C උත්තර තියෙන ඒවා අයින් කරනවා. ඒතර AB දෙකම හරි ගියේ හින්දා පළවෙනි උත්තරේ දෙන්නේ. ඒතර උත්තරේ 4. හැබැයි ඇත්තටම Linux වල සමහර ඒවාට දැන් අපි ගත්තොත් එහෙම Red Hat Linux වගේ ගත්තොත් මේ Red Hat Linux වලට අයිතිකාරයෙක් ඉන්නවා. හරි. හිමිකම් තියෙන කෙනෙක් ඉන්නවා. ඒ වගේ සමහර ඒවා තියෙනවා අයිතිකාරයෝ ඉන්නවා. Fedora මට මතක විදිහට තිබුණාද කොහෙද? සමහර Linux operating system වලට හිමිකරුවෙක් ඉන්නවා. හැබැයි open source. අයිතිකාරයෙක් හිටියට open source එකේ. ඒ කියන්නේ කෝඩින් එක වෙන කෙනෙක්ට බැලුවේ කි. අවසර ගන්න කෙනෙක් ඉන්නවා හැබැයි. right. ඒතර අපේ උත්තරේ වෙන්නේ 4. Atalis 3. Which of the above statements are correct? මොකද්ද නිවැරදි කියලා අපෙන් අහන්නේ. පළවෙනි එකෙන් කියනවා and ER diagram has entities and relationship. හරි නේද? ER diagram එකක් වුණාම අනිවාර්යයෙන් මේ දෙක තියෙන්න එපා. entity relationship නැත්නම් ඒක ER නෙමෙයිනේ. ඒතකොට ඒ කියන එක හරි. ඒතකොට ඒ නැති උත්තර ටික මම අයින් කරනවා. ගොඩක් අයින් වුණා. දැන් ලේසි වැඩේ මොකද්ද? මේකේ AD තියෙන්නේ මේකේ ACD තියෙන. ඒ හින්දා මම C කියලා බලනවා. C හරිනම් උත්තරේ 4. C වැරදුනොත් උත්තරේ 1. එහෙනම් C කියලා බලමු. Entities may have attributes. හරිනේ. එහෙනම් උත්තරේ 4. මම ඉතුරුවා කියෙවෙත් නැහැ. ඔක තමයි MCQ වලට අපි යන ක්‍රමය. පැහැදිලි නේද? අපි අනිත් ඒවාත් කියවලා බලමු. B වලින් කියවෙන්නේ cardinality of all relationship should always be 1 to 1. හැමතිස්සෙම cardinality එහෙම නැත්නම් අපි කියනවා ගණනීයතාව කියන එක 1 to 1 වෙන්නේ නැහැ. ඒක වැරදි. D වලින් කිව්වේ there could be binary and ternary relationship. එතකොට අපේ සාමාන්‍යයෙන් දන්නවා unary binary ternary කියලා relation තුනක් යනවා. ඒතර ඒක හැමතිස්සෙම තියෙන්න ඕන කියලා එකකුත් නැහැ. හරි. ඒතර ඒ විදිහට අපිට උත්තරේ හොයාගන්න පුළුවන්. දැන් මේවා දකින්න ඇති මේ ගොඩක් වෙලාට ABC D ඒ වගේ තියෙන ප්‍රශ්න වල මම උත්තර අයින් කරන් ගිහිල්ලා හෙව්වා ඔක්කොම ඒවා කියෙවෙත් නැහැ. ඉතින් ඔයාලත් ඒක පුරුදු වෙන්න. වැඩි දුරට උත්තරේ ස්ථිර කරගන්න හින්දා ආයි පාරක් කියවලා බලන්න ඉතුරු උත්තර ටික. 44. ඉන්ටර්ප්‍රිටර්ස් සහ කම්පයිලර්ස් ගැන කතා කරන්නේ. ඉන්ටර්ප්‍රිටර්ස් සහ කම්පයිලර්ස් ගැන ප්‍රශ්න කතා කරන්න කලින් චුට්ටක් මම මතක් කරන්න. ඉන්ටර්ප්‍රිටර්ස් සහ කම්පයිලර්ස් ගැන කම්පයිල් එකක් කියලා කියන්නේ මතක තියාගන්න ලේසි මෙහෙම කම්පයිල් එකක් හරියට නිවුස් channel එක නිවුස් කියනකොට කරන්නේ අපි ගත්තොත් භාෂා දෙකකින් එකම නිවුස් එක කියනවා නම් අපි දන්නවා සාමාන්‍යයෙන් නිවුස් කියද්දී එක ලැන්ග්වේජ් එකකින් නිවුස් එකක් කියලා ඊට පස්සේ ඒක පරිවර්තනය කරලා කියනවා. එතකොට එක භාෂාවකින් හදපු එකේ මොකක් හරි වැරද්දක් තිබුණොත් ඒක හරි ගස්සලා තමයි ආයි පරිවර්තනය කරන්නේ. ඒක කම්පයිල් එකත් ඒ වගේ මුළු ප්‍රෝග්‍රෑම් එකම සම්පූර්ණයෙන් තමයි පරිවර්තනය කිරීම කරන්නේ. කම්පයිල් එකේ හැටියෙන්. ඉන්ටර්ප්‍රිටර් එක කියලා කියන්නේ සමහරවිට මේ ඔය ජනාධිපති අගමැති වගේ කෙනෙක්
කතාව පවත්වනකොට ට්‍රාන්ස්ලේට් කරද්දී අපි හිතමුකෝ ජනාධිපතිතුමා හරි අගමැතිතුමා හරි පැයක් විතර කතා කරනවා කියලා. ඉතින් පැයම කතා කරලා ඉවරනකන් ඉඳලා පරිවර්තකයා පරිවර්තනය කරන්නේ නැහනේ. පේලියෙන් පේලිය පරිවර්තනය කරන්නේ. එතකොට වැරද්දක් තිබුණොත් ඒ වැරද්ද තිබුණ පේලිය විතරනේ හදාගන්න තියෙන්නේ. මේ කෙනෙක් කියන එක භාෂාව අනිත් එක නම් පරිවර්තනය කරලා කියනවා. එතකොට ඒක ඉන්ටර්ප්‍රිට් එක. එතකොට අපේ කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් වලත් ඉන්ටර්ප්‍රිටර්ස් වල වෙන්නේ මේ වැඩේ. ඒ කියන්නේ පේලියෙන් පේලිය පරිවර්තනය කරනවා නම් ඒක ඉන්ටර්ප්‍රිට් එකක්. එතකොට අපි අර ඉස්සෙල්ලා කිව්වේ කම්පයිල් එකේදී මම කිව්වා එක භාෂාවකින් අපි තෝ නිවුස් එකක් නම් නිවුස් එක ලියලා පරිවර්තනය කරනවානේ. අපි තෝ ඉංග්‍රීසියෙන් නම් මුලින් නිවුස් එක ලිව්වේ සිංහලට පරිවර්තනය කරායින් පස්සේ අපි තෝ මේ නිවුස් එකම ආයි පාරක් සිංහලෙන් කියන්න ඕන නම් ආයි අර ඉංග්‍රීසි නිවුස් එක මුල් එක ඕනේ නැහැනේ. සෝස් එක ඕනේ නැහැ. අර හදාගත්ත අලුත් ඔබ්ජෙක්ට් එක තියෙනවා. හරි. ඒ වගේ තමයි කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක උනා අපේ සෝස් එක කියලා කියන අපි මුලින්ම දුන්න කෝඩ් එක. මේ කෝඩ් එක කම්පයිල් කරයින් පස්සේ මොකද වෙන්නේ? අපිට හම්බෙනවා ඔබ්ජෙක්ට් කෝඩ් එක. එතනින් පස්සේ අපි ආපහු මේ සෝස් එකට යන්නේ ඔබ්ජෙක්ට් කෝඩ් එක තමයි පාවිච්චි කරන්නේ. කම්පයිල් එකේ හැටි එහෙමයි. හැබැයි ඉන්ටර්ප්‍රිට් එකේ අපි අර ඉස්සෙල්ලා ගත්ත උදාහරණෙම ගත්තොත් අපි කිව්වේ ජනාධිපති කතාව පවත්වන එක ගැන. ජනාධිපති අද එක නගරයක කතා කරලා හෙටත් ඒ කතාවම තව නගරයක කරද්දී අයියේ පරිවර්තනය කරා කියලා පරිවර්තකයට අද පරිවර්තනය නොකර ඉන්න බෑ. එයාට ආයි පාරක් පරිවර්තනය කරන්න වෙනවා. ඒ කියන්නේ රන් කරන හැම වාරයකම ඉන්ටර්ප්‍රිට් කරන්න වෙනවා. ඉන්ටර්ප්‍රිට් කරලා එකපාර එයා අවුට්පුට් එක දෙන්නේ. වෙනම ඔබ්ජෙක්ට් කෝඩ් එකක් හදන්නේ නැහැ. එහෙනම් බලමු දැන් උත්තර ටික. Interpreters are convert the entire source program into object program at once. Interpret එකේ නෙමෙයි සම්පූර්ණයෙන් පරිවර්තනය කරනවා කිව්වේ නම් ඒක වැරදි. එහෙනම් උත්තරේ ඒ නෙමෙයි. ඒ තියෙන උත්තර ටිකම අයින් කරා. Compilers convert the entire source program into object program at once. හරිනේ? ඒක හරි. එතකොට B නැති හින්දා මේකත් අයින් කරාම. C. Program written in high level languages do not need language translators to execute on typical computer. අපිට සාමාන්‍යයෙන් ගත්තම high level language වලට තමයි පරිවර්තකයක් එහෙම නැත්නම් translate එකක් ඕන වෙන්නේ. හරි මේකේ do not need කියලා තියෙන. ඒ හින්දා මේක වැරදි. ඒ හින්දා C උත්තරය අයින් වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ B. 45. Consider the following statements about programming languages. කමලයක භාෂා පිළිබඳ පාඩයක් වෙන ප්‍රකාශ සලකා බලන්න. C ක්‍රමලයක භාෂාව පළවෙනි පරම්පරාවේ භාෂාවක්. පළවෙනි පරම්පරාවේ භාෂාව වෙන්නේ මොනවද? පළවෙනි පරම්පරාවේ භාෂා කියන්නේ machine language වලට. දෙවෙනි පරම්පරාවේ භාෂා කියන්නේ assembly වලට. එතකොට මේක වැරදි. මේක හරිනේ B හරි. ඒතර A වැරදි. ඒ තියෙනව කැපුවා B හරි. B නැතිව අයින් කරා. Python දෙවන පරම්පරාවේ නෙමෙයි Python ඇවිල්ලා තුන්වෙනි පරම්පරාවේ. C කියන්නේ තුන්වෙනි පරම්පරාව. තුන්වෙනි පරම්පරාව තුන්වෙනි පරම්පරාවේ උඩ ඒවා ඔය ඔක්කොම. අනා C වැරදිනේ. C වැරදි ඉඳ පස්වෙනි එක කැපෙනවා. එහෙනම් උත්තරේ ඊළඟට 46. අපෙන් Python වල කමෙන්ට් කරන හැටි අහන්නේ. Python වල කමෙන්ට් කරන හැටි. Python වල
කමෙන්ට් කරන ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි සිංගල් ලයින් එක ගන්න හැෂ් මාක් එක දානවා මේ වගේ. එතකොට ඒ උත්තරේ හරි. ඒ උත්තර නැති ඒවා ටිකම අයින් කරන්න. ඊළඟට B කියන ක්‍රමයට මේ ස්ලෑෂ් දෙකක් ගන්න එක ඒක Python වල තියෙන ක්‍රමයක් නෙමෙයි. එහෙනම් B අයින් කරන්න පුළුවන් මට. ඒතර මේකේ B තියෙන උත්තර එකක්වත් මම හිතන්නේ ඉතුරු වෙලා නැහැ නේද? ඔව්. අපිට මෙතන බලන්න තියෙන්නේ මොකද? AD තියෙනවා ADE තියෙනවා. එහෙනම් E කියවුවා නම් හරි. E හරි කියත උත්තරේ 3 E වැරදුණු උත්තරේ 1. E වල තියෙන හැෂ් මාක් එක දාලා විස්තරයක් දීලා තියෙනවා. ඉතින් හරිනේ. අපි දැන් ඒක උඩිනුත් කිව්වනේ ඒ වලින් කියපු එක නෙමෙයි තියෙන්නේ. එහෙනම් මේක හරි. එහෙනම් උත්තරේ 3. නිකමට බලමු ඊට උඩින් තියෙන මත අරපු ඒවා. මේක වැරදි. මේක හරිනේ. හැෂ් මාක් එක දාලා සිංගල් ලයින් කමෙන්ට් කරන්න පුළුවන් කිව්වා. මේකත් හරිනේ. ඉබේම හරි ගියා අපි උත්තර ඔක්කොම බැලුවේ නැති වුණාට. ඉතින් ගොඩක් වෙලාවට ඔයාලා දකින්න නැති ABC ඒ වලට උත්තර ගන්නකොට හැමතිස්සෙම අපිට අඩු ප්‍රකාශන ගානක් බලලා උත්තරේ ගන්න පුළුවන්කම හම්බුණා. ඒත් ඔයාලත් ඒ ක්‍රමයට යන්න. 47 Python වල නීතියක් තියෙනවා. කොටේෂන් ලියනවා නම් දැන් මෙතන නිමාල්ස් කියලා තියෙනවනේ. එතකොට මේ කොටේෂන් එක ඇතුලේ තියෙන කොටේෂන් එක යා දාන්න ඕනනේ. මේ ඇතුලේ තියෙන කොටේෂන් එක දාන්න ඕන නම් එළිය දාන්න වෙන්නේ ඩබල් කොටේෂන්. මොකද ඇතුලේ සිංගල් නම් එළිය ඩබල්. එහෙම නැත්තම් මෙතන ඩබල් කොටේෂන් දාලා එළිය සිංගල් කොටේෂන් දැම්මේ. මේ තැන් දෙකේම يعني එළියේ ඇතුලේ දෙකේම එකම જાති දාන්න බෑ. ඉතින් ඒ හින්දා මේ උත්තරේ ඒ උත්තරේ වැරදි. මොකද ඒකේ සිංගල් කොටේෂන් විතරයි තියෙන්නේ. ඒතර ඒ තියෙන උත්තර ටික මම අයින් කරලා දානවා. right ඊළඟ එකේ B D නම් හැම එකේම තියෙනවා. B කියලා බලමු. B එක හරිනේ. B එක හරි. ඉතින් B හරි ගිය උත්තර තියෙනවා දෙකක්. මේකත් අයින් කරා. ඒකෙත් වෙනසකට තියෙන්නේ E. ඒ හින්දා මම දැන් D කියවන්නේ E කියවනවා. A සමානයි B සමානයි 1. මේකේ තේරුම B වලට එක ආදේශ කරන්න කියන එක. ඊට පස්සේ B වලගේ A වලට ආදේශ කරන්න කියන එක. ඕකෙන් කියන්නේ A B සහ 1 සමානයි කියලා නෙමේ. හරිද? පටල ගන්න එපා. මේකේ තේරුම A සමානයි B සමාන 1 කියන එකේ තේරුම B වලගේ එකට සමාන වෙනවා. ඒ කියන්නේ B වලට එක කෙනාගේ ආදේශ කරනවා ඇත්තටම කිව්වොත් සයින් කරනවා. ඊට පස්සේ B වලගේ මෙයාට ආදේශ කරනවා කියන්නේ. සමානයි කියන එක නෙමෙයි ඔකේ තේරුම. මොකද ඒක මම විශේෂයෙන් කිව්වේ. දැන් අපි ගත්තොත් මෙහෙම එකක් A සමානයි 5 කියලා තිබුණොත් ආයි A සමානයි A ධන 2 කියලා තිබුණොත් මේකෙන් කියවෙන්නේ A එකයි A සමානයි ධන 2 කියන එක සමානයි කියන එක නෙමෙයි. මෙතනින් එන 5ට දෙකක් එකතු වෙලා අලුත් A වලගේ 7 වෙනවා. ඒකයි මම හැමතිස්සම කියන්නේ මේක ඇසයින් කරනවා මේකට අපි කියන්නේ පවරනවා අගයක් පවරනවා මිසක් සමාන වෙනවා නෙමෙයි. හරියට එතකොට අපිට ඒකේ උත්තරය අපිට හම්බ වෙනවා ගී හරියන හින්දා උත්තරේ 4 නේද? ඊළඟට 48
මේක දීලා තියෙන්නේ ascending order එකට. ආරෝහණ පිළිවෙලට සංඛ්‍යා ටික ඕඩර් කරන්න සකස් කරන්න දීලා තියෙන්නේ. ඒ කියන්නේ වෙන විදිහට කිව්වොත් 1 5 10 23 කියලා output එකෙන්ද program එක ලියන්න කියන එක මේ කියන්නේ. හරි. දැන් අපිට දීලා තියෙනවා මෙන්න මේ කියන list එක. data කියලා දෙනවා ඔන්න ඔය list එක. data count එක length data කියලා තියෙනවා. එතකොට 1 2 3 4යි. length එක 4යිනේ. ඊට පස්සේ data count එකට වඩා එකක් අඩු වෙන. ඒ කියන්නේ 3ක්. i වලගේ එතකොට පටන් ගන්න එකක්ද කියලා නෑ. එතකොට මේක බිඳුවේ ඉඳන් යනවා අපි 3ක්. ඒ කියන්නේ මේක range එක 3 වෙනකම් මෙයා ආපහු ක්‍රියාත්මක වෙනවා මේ loop එක. ඊපස්සේ k කියලා දීලා තිනවා. ඒකෙත් i වල ඉඳලා data count එක වෙනකම් යන්න තියලා තියෙනවා. දැන් අපි බලන්න ඕනේ මෙන්න මෙතන තියෙන temp data 1 කියලා. data i කියලා sorry. data i. ඒ කියන්නේ අපි පටන් ගන්නකොටම i වලගේ බිඳුවයි නම් తాවකාලිකව මෙතනට දාලා temp කියලා එකකට දාලා ඊට පස්සේ මෙන්න මෙතන තේරුම් බලමු. මේකේ තේරුම data කේවල එක data i ට දාන්න temp එකේ තියෙන එක k ට දාන්න කියන එක. හරි. මෙහෙම මාරු කරන්න ඕන වෙන්නේ මොනවා නන්ද? මෙයාට වඩා මෙයා විශාල නැහැ. ඒ කියන්නේ පළවෙනි එකේ. පළවෙනි එක කියන්නේ එතකොට i වලාගේයි k වලාගේ ගත්තා. දෙන්නගෙන් කවුද විශාල කියලා බලන්න දාන්න වෙන. එතකොට පටන් ගද්දී i වලාගේ බිඳුවෙන් පටන් ගන්න. k වල බිඳුවෙන් තමයි පටන් ගන්න. ඊට පස්සේ අතුලට යනකොට මෙයා 1 2 3 කීකේ වැඩි වෙවි යනවා. එතකොට මේක චෙක් කර කර යනකොට මෙතන තැන වෙනස් කරන්න ඕන වෙන්නේ මෙතන දෙන්නගෙන්. මෙතන එනවා එතකොට if නොහොම එකක් කියනවා. එතකොට මෙතන i ද k ද කියන එක තමයි වැදගත්. එතකොට ඇත්තට මේ දෙන්න මාරු වෙනවා නම් මාරු වෙන්න ඕනේ මෙයාගේ අගේ අඩුයි මෙයාගේ අගේ වැඩි නන්නේ. හරි. එතකොට මේක තමයි අපි මොනවද k කියලා කියන්නේ. මෙතනනොත් අපිට එක ගත්ත කෙනේ. මේ දෙන්න මාරු වෙලා තියෙන්නේ කේවල අගේ i ට දාලා කේවල එක temp తాවකාලික ගත් එකට දාලා. නේ sorry తాවකාලික එක කේවලට දාලා කේවල දීපිච්ච එක i ට දාලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම 5යි 1යි 23යි 10යි කියන data ටික තියෙනවනේ. එතකොට මාරු කරන්න ඕන වුණොතින් වෙනම temp කියලා එකක් ගන්නවා. අපි නිකමට හිතමුකෝ temp කියලා ගත්තා කියලා 5 කියනාගේ. ඊට පස්සේ මොකද කරන්නේ data i කියන තැන. ඒ කියන්නේ i වලගේ කී හරි අගයක් තියෙනවනේ. ඒ අපි හිතමු 1 කියලා. එතකොට එකේ තියෙන්නේ මෙන්න මේක 1. එතකොට k වලගේ බලනවා k වලගේ 2 නම් 2 කියන්නේ 23. එතකොට අපි බලනවා මේ දෙන්නගේ කවුද විශාල? විශාල නම් තමයි මෙයා මාරු කරන්නේ. මාරු කරලා එයාව මෙතනට ආදේශ කරනවා. එහෙම වෙන්න නම් data i එක විශාල වෙන්න ඕනේ k ට වඩා. i වල එක k ට වඩා විශාල වෙන්න. මොකද i කියලා කියන්නේ මේ එළියේ තියෙන loop එක. k වලගේ එක එක වැඩි වෙවි යනවා. හරි. එහෙනම් උත්තරේ එන්නේ
ඊළඟ 49 බලමු. හතලිස් නමේ දීලා තියෙනවා ඩේට සමානයි 5යි 1යි 23යි 10යි ඍණ 3යි. ෆන්ක්ෂන් එකක් තියෙනවා a කියලා. එතකොට මේ ෆන්ක්ෂන් එක මෙතනට එනකම් වැඩ කරනවා. මම ඒ ටික වෙනම ගන්නම්. මෙන්න මේ ටික තමයි ෆන්ක්ෂන් එකට අයිති වෙන්නේ. ඊළඟට print fun data කියලා තියෙනවා. එතකොට print කරනවා fun කියන එකට යනවා. එතකොට data කියන්නේ global variable එකක්. එතකොට ඒ වෙනුවට ආදේශ කරනවා මේක 5 1 23 10 ඍණ 3 කියන එක. ඊට පස්සේ මෙතනින් කියන එකේ තේරුම i, c සමානයි 1යි a0 කියලා. i කියලා කියන්නේ එහෙමනම් 1යි කියන එක. c කියලා කියන්නේ a0 කියන එක. a0 කියලා කියන්නේ a කියලා අරගත්ත අපි data වලට. එහෙනම් මේකම තමයි data කියලා කිව්වේ. a0 කියලා කියන්නේ මෙන්න මෙතනට 1 2 3 4. එතකොට ඒ වලගේ 0 වෙන්නේ 5යි. මේ වෙනකොට අගේ වෙන්නේ 5යි. නෝ ටික ගත්තා. දැන් අපේ while condition එකෙන් අහනවා i වලගේ length aට වඩා length එක කීයද මේක 1යි 2යි 3යි 4යි 5යි. 5ට වඩා කුඩාද කියලා බලනවා. ඒතර i වලගේ 1යිනේ 1 5ට වඩා කුඩාද? ඔව්. ඕනම් ඇතුළට යනවා. ඊට පස්සේ ai c ට වඩා විශාලද කියලා. i කියන්නේ කීයද එතකොට? i කියන්නේ 1යි. එකේ තියෙනාගෙත් 1යි. එහෙනම් if එකෙන් බලන්න 1ට වඩා c කියන්නේ 5 විශාලද කියලා බලනවා නෑනේ. නැත්තම් මේක වෙනසක් වෙන්නේ නැහැ. හරි. i වලගේ එකකින් වැඩි වෙනවා. ඔන්න i දැන් 2 වෙනවා. ආයෙ එතන උඩට යනවා. 2 5ට වඩා කුඩාද කියලා චෙක් කරනවා. ඔව්නේ. ඕනනම් ඇතුළට ගියා. ඊට පස්සේ ආයි ai කියන්නේ දැන් දෙවනි ලොකේෂන් එකේ තියෙන එක. ඒතර 23යි. දැන් බලන්න 23 5ට වඩා විශාලද කියලා. ඔව්නේ. ඔව්. ඔව් නම් c සමානයි ai. ඒ කියන්නේ c වලගේ දැන් 5 වෙනකොට 23 එනවා. ඊට පස්සේ i වලගේ එකකින් ආයෙ වැඩි වෙනවා. ඔන්න 3යි. උඩට යනවා. උඩට ගියාම 3ට වඩා 5 කුඩාද බලන්න. ඔව්. ඊට පස්සේ i වලගේ කීයද 3යි. 3යි කියන්නේ මෙතන 10යි. එහෙනම් මෙතනින් චෙක් කරනවා 10ට වඩා 23 විශාලද? c කියන්නේ දැන් 23 නේ. නැහැ. නැති හින්දා වෙනසක් වෙන්නේ i වලගේ එකකින් වැඩි වෙනවා. 4යි. ඊට පස්සේ 4 5ට කුඩාද බලනවා. ඔව්. ඔව් නම් ඇතුළට යනවා. 4 වෙනි ලොකේෂන් එකේ තියෙන්නේ ඍණ 3. ඍණ 3 විශාලද 23ට? නැහැ. එහෙනම් මේක වෙනස් වෙන්නේ නැහැ. i වලගේ එකකින් වැඩි වෙනවා 5යි. ඒ කියන්නේ length එකට වඩා වැඩි. එහෙනම් loop එකෙන් එළියට යනවා. return c. c කියන්නේ 23. ඒතර අපිට output එක හම්බෙන්නේ 23. උත්තරේ 5. බලමු කොහොමද උත්තරේ ගන්න කියලා මේකේ. 50 වෙනි ප්‍රශ්නෙට. මුලින්ම කියනවා input txt කියලා ෆයිල් එකක් read කරන්න open කරනවා. ඒ වගේම output කියලා එකක් write කරන්න open කරනවා. r කියන්නේ read, w කියන්නේ write. ඊට පස්සේ f1 read line. ඒ කියන්නේ f1 කියන ෆයිල් එකේ ඔන්න පළවෙනි line එක read කරනවා. එතකොට පළවෙනි line එක කියන්නේ මේ line එක. ඊට පස්සේ line එකේ තියෙනවා strip කරනවා කියන්නේ මේවා කොටස් වලට කඩා ගන්නවා. ඊට පස්සේ ඒක කමා වලින් වෙන් වෙච්ච ඒවා ස්ප්ලිට් කරනවා වෙන් කරනවා.
ඊට පස්සේ total කරනවා data 1 data 2. ඒ කියන්නේ දැන් මේකේ data කියලා අපි අරන් තියෙන්නේ මොකද්ද? මෙන්න මේ line එකේ තියෙන ඒවා ටික මෙන්න මේක තමයි data කියලා අරන් තියෙන්නේ. හරි. එතකොට data එක strip කරපුවාම මේක මේ list එකක් විදියට එනවා. එතකොට list එකේ පළවෙනි item එක වෙන්නේ නිමල්, දෙවෙනි item කියන්නේ 0th item එක නිමල්, first එක 30, දෙවෙනි එක 60. දැන් මේක කියන්නේ data 1 එකයි data 2 එකයි. ඒ කියන්නේ 30යි 60යි එකතු කරනවා. එතකොට ඒ කියන්නේ 90යි. හරි. ඔය විදිහට එනවනේ පළවෙනි page. ඊට පස්සේ ඒක write කරනවලු data 0, data 1, data 2 total. ඒ කියන්නේ අර 9යි data 1 එකයි data 2 එකයි total එකයි. ඒ කියන්නේ පළවෙනි පෙළිය ගත්තොත් එහෙනම් නිමල් එනවා ඊළඟට data ටික 30යි 60යි total එක ඇවිල්ලා 90යි. හරි. ඔය ටික එනවා. ඒක තව එකක් තමයි මෙතන මේ data එක float කියලා අරන් තියෙනවා. float කියලා ගත්තොත් මේක දශම 30ත් එක්ක එන්නේ. හරිනේ. ඊළඟට මේ write කරනකොට මේ /n කියලා දාලා තියෙනවා. /n දාලා තියෙන හින්දා ඊළඟ පේලිය print වෙන්නේ යටින්. එහෙනම් මේ එක පේලියේ තියෙන උත්තරේ එන්නේ නැහැ. හරි. මේකේ තොර නිමල් විතරයි හින්දා මේක අයින් කර හැකියි. නම් ටික විතරයි තියෙන්නේ අයින් කර හැකියි. මේකේ නම් ටිකයි ඉලක්කම් ටිකයි තියෙනවා එකතු වෙවිලා නැති හින්දා ඒක අයින් කර හැකියි. මේක එකතු වෙවිලා තියෙනවා නමුත් මෙන්න මේකේ වගේ float වෙලා නැහැ. මෙතන float කරලා තියෙනවානේ. මේකේ float කරලා නැහැ. මේකේ float නැති හින්දා මේ උත්තරෙත් අයින් කරනවා. එතකොට ඉබේම ඉතුරු වෙන අපිට 4 වෙනි උත්තරේ විතරයි. ඒ ඔය විදිහට තමයි අපි උත්තර ගන්න. දැන් මේකේ තියෙන හැම එකකම තේරුම් මම කියන්න ගියෙත් නැහැ. line dot strip කියන්නේ මොනවද? split කියන්නේ මොනවද? ඔක්කොම අපි කතා කරේ නැහැ. ඕකේ කීපයක් අපි අරගෙන ඉවරලා උත්තර හොයාගන්න විදියයි අපි කතා කරන්නේ. ඉතින් MCQ වලට උත්තර ගන්න වෙන්නේ ওই විදිහටයි. ඉතින් අපේ මේ පාර විභාගේ දැන් පේපර් මාකින් පටන් ගන්න තියෙනවා. අපේ එක්සෑම් කරපු අයගේ දැන් මේ MCQ නිකන් මාක් කරන් ආපු අයගේ බැලුවා අපි සාමාන්‍යයෙන් අපේ ගොඩක්ම දුර්වල මට්ටමේ හිටපු අයගේ MCQ 30ට වඩා තියෙනවා. හරි. වැඩිම තිබුණේ නම් අපේ 44 තිබුණේ. MCQ 44 තමයි වැඩිම ගාණක් තිබුණේ. හරි. ඉතින් මම හිතන්නේ ඊටු සබ්ජෙක්ට් උත් හොඳට ඒ වගේ කරලා තිබුණොත් නම් දිස්ත්‍රික් රෑන්ක් එක නෙමෙයි අයිලන්ඩ් රෑන්ක් එකකුත් සමහරට තියෙන්න පුළුවන්. මොකද MCQ 44 තිබුණ කෙනාට සාමාන්‍යයෙන් රචනායකෙක් ස්කෝර් කරන්න පුළුවන් කෙනෙක් හින්දා. ඉතින් ඔයාලා සමහරට 2020 පේපරේ බැලුවා නම් ටයිම් කරලා පොඩ්ඩක් කරලා බලන්න. උත්තර ටික මම පස්සේ දෙන්නම්. එතකොට ඔයාලට බැලුවේ කීයක් හරිද කියලා. හරි. මේ වෙලාවේ සාමාන්‍යයෙන් 20ට වැඩියෙන් හරි නම් ඇති මට. මොකද සම්පූර්ණ සිලබස් එකේ තාම ඉවර නැහැ. පොඩි කොටස් ටිකක් තියෙනවා සහ තාම ප්‍රැක්ටිස් එක නැහැ. ඒ හින්දා ඔක්කොම හරියන්නම උත්තරේ ගන්න බැරි වෙයි. 20ක් තියනවා කියන හොඳ මට්ටමක්. හරි. 20 ඉඳන් අපිට ඊතුරු කාලය ඇතුළත 50ම කෙසේ වෙතත් 40 පයින්ඩ එන්න පුළුවන් වෙයි. ඒ හින්දා අපි පොඩ්ඩක් MCQ පේපර් ටික වැඩිපුර කරමු. රචනා වගේම රචනා ඊට පස්සේ කරන්න ගමු. කොහොමද MCQ පේපර් දෙකක් හෝ තුනක් යනකම් මේ විදිහට කරමු. අපි එහෙනම් අදට පාඩම් මෙතනින් පේපරේ සාකච්ඡා කරන මෙතනින් අවසන් කරමු. ඊළඟ දවසේ අපි සිකුරාදාට පන්තියේදී හම්බෙමු. එදාටත් මේකේ මම හිතන්නේ රචනා පේපරෙත් මම කරන්න කිව්වා. ඒකත් පොඩ්ඩක් කතා කරලා ඉමු. ඊට පස්සේ නම් මම ආපහු MCQ papers වලට තමයි පොඩ්ඩක් අවධානය යොමු කරන්නේ. පළවෙනි එකකින් ඉඳන් සම්පූර්ණ පේපරේම සාකච්ඡා කරලා ඉමු. ඊට පස්සේ අපි අර කව වෙච්ච නැති තුරු කොටස් ටික ඉවර කරමු. එහෙනම් අපි අදට අන්තිම තැනින් අවසන් කරමු.